නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව අප කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. සදහැවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ ජූනි මාසයේ 25 වෙනිදා 4 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් සිඟිති දුව තෙවුනි යසෝරා නිස්සංක දුවට මේ උදාරතර ධර්ම දානමය පින ආශිර්වාදයක් වෙලා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබිලා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා දුවගේ අනාගත ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන අදහසින් ආදරණීය මෑණියන් පියාණන් වන පින්වත් මధుර නිශ්ශංක මහත්මයා, ප්‍රසාදී රත්නායක මහත්මිය, ඒ වගේම පවුලේ සෑම සියලු දෙනා ඒකරාශී වෙලයි අද දවසේ මේ ධර්ම දානමය පින මේ විදිහට සිද්ධ කරන්නේ. සිඟිතු දුවගේ ජීවිතයට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන දහම් කතාවක් නිසා මම අද කල්පනා කළා මේ ධර්මය, මේ දහම් පදේ ඇහෙන යන්තාක් දරුවෝ ඉන්නවද, ඊළඟට මේ දහම් පදේ ඇහෙන චූටි දරුවෝ ඉන්න යන්තාක් දෙමාපියෝ ඉන්නවද, ඒ සියලු දෙනාට තමන්ගේ දරු පැටවුන්ට ආශිර්වාද සලසා ගැනීම පිණිස හේතු වෙන බණපදය අද මේ සියලු දෙනාට කියා දෙන්න ඕන කියලා. ඒ ආශිර්වාදයේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි ඒ කාලේ හිටපු සිඟිති දරුවෙකුට දුන්නේ. ඒ දරුවා නම් මෙයාට වඩා වයසයි. ඒ දරුවා අවුරුදු 7ක දරුවෙක්. ඒ අවුරුදු 7 චූටි පුතා හිටියේ සැවැන්නුවර. ඒ සැවැන්නුවර හිටපු දරුවා සාමාන්‍යයෙන් පින්වතුනේ ওই දරුවන්ගේ තියෙනවනේ, එයා මනුස්ස ලෝකෙට එනකොට එයා අරගෙන ඉන්න කර්ම ශක්තිය කියලා එකක්. අපි හැමෝම මොකක් හරි කර්ම ශක්තියක් අරගෙන තමයි මේ මනුස්ස ලෝකෙට එන්නේ. බලන්න එක එක්කෙනා අරගෙන එන කර්ම ශක්තිය වෙනස් නැද්ද? සමහර දරුවෙක් අම්මා තාත්තා දෙන්නෙක් ළඟට එනවා. ඒ අම්මයි තාත්තයි දෙන්න ගොඩාක් දුප්පත්. එයාගේ කර්ම ශක්තිය. සමහර දරුවෙක් එනවා හොඳ සල්ලි භාගයේ තියෙන අම්මා තාත්තා දෙන්නෙක් ළඟට. එයාගේ කර්ම ශක්තිය. සමහර දරුවෝ උපදිනවා මිත්‍යා දෘෂ්ටි අදහන අම්මා තාත්තා දෙන්නෙක් ළඟ. එයාගේ කර්ම ශක්තිය. ඒ අතරේ දරුවෝ උපදිනවා තෙරුවන් සරණ ගිහිල්ලා දම්පින් කරගෙන ජීවිතය ගත කරන, දරුවෙකුගේ උපන්දිනයක් ආවත් ධර්ම දානයක් ආදී පිනක් කරලා ඒ දරුවාට සෙත් පතන අම්මා තාත්තා දෙන්නෙක් ළඟට. එතකොට ඒක ඒ දරුවාගේ කර්ම ශක්තිය. එයා තමයි මේ පින අරගෙන ඉන්නේ. සමහරවිට අද පින්වතුන්ලා තමන්ගේ දරු පැටවුන්ට දෙන ආශිර්වාදේ පින්වතුන්ලාගේ පුංචි කාලේ පින්වතුන්ලාගේ අම්මලා තාත්තලාට දෙන්න තේරුමක් තිබ්බේ නැහැ.
නමුත් අද ඒ දරු පැටියා එනකොට එයා වෙනුවෙන් පසුබිමක් නිර්මාණය වෙලා. අම්මලා තාත්තලා ධර්ම දානයේ වටිනාකම දන්නවා. අම්මලා තාත්තලා පිනේ වටිනාකම දන්නවා. අම්මලා තාත්තලා තෙරුවන් සරණේ වටිනාකම දන්නවා. ආන්න එහෙම දෙන්නෙක් ළඟට ඒ දරුවා එන්නේ එයාගේ මහා පුණ්‍ය ශක්තියක් අරගෙන. එහෙනම් හිතන්නකෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙව්රම් මහවෙහෙරේ වැඩ ඉද්දී සැවැන්නුවර උපාසකයෙක් තාත්තා වෙලා සැවැන්නුවර උපාසිකාවක් අම්මා වෙන්ට ඒ දරුවට කොහොම කර්ම ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒ දරුවා හරි පින්වන්තයෙක්. ඒ දරුවට අවුරුදු 7යි. අවුරුදු 7 වෙද්දී තාත්තගේ උඩුක්කුවේ වාඩි වෙලා මේ දරුවා ප්‍රශ්න අහනවා. එක එක ප්‍රශ්න අහනවා. ඉතින් පුංචි ළමයි සාමාන්‍යයෙන් අහනවානේ අම්මලාගෙන් ප්‍රශ්න, තාත්තලාගෙන් ප්‍රශ්න. මෙයා එකපාර ඇහුවා ටිකක් හරබර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි තාත්තේ යහපතට දොරටු කීයක් තියෙනවද කියලා ඇහුවා. මේ අවුරුදු 7 පුංචි පුතෙක් අහපු ප්‍රශ්නේ. යහපතට දොරවල් කීයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට මේ තාත්තා තිගැස්සුණා. තාත්තා කල්පනා කළා හප්පේ හොඳට හැදිච්චි වැඩිච්චි එකෙක්වත් අහන්නේ නැති මහා බර ප්‍රශ්නයක් නොවේ මගේ පුතා මේ ඇහුවේ. මගේ පුතාගේ මේ ප්‍රශ්නේ සුළුවෙන් ගන්නට නරකයි. මගේ පුතාට සමහරවිට සංසාරේ මොකක් හරි ලොකු පිනක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ જાතියේ ප්‍රශ්නයක් අවුරුදු 7 දී හිතට ආවේ. කෝකටත් මම මේ ප්‍රශ්නේ අහන්න උත්තරයක් නොදීම මෙයාව බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන යන්න ඕනේ කියලා ඔන්න තාත්තා හිතුවා. තාත්තා ඒ වෙලාවේ පුතාගේ ඔළුව අත ගාලා කිව්වා පුතේ මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම උත්තරේ දන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉන්නවනේ. ඒ නිසා පුතේ අපි අද හවස බුදුරජාණන් වහන්සේගේ ළඟට යන් බුදුරජාණන් වහන්සේ ළඟ ඔයාගේ ප්‍රශ්නෙට අපි උත්තරේ හමු කිව්වා. ඉතින් මේ පුතා ඔළුව හොල්ලලා කැමති වුණා. එදා හවස බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කරලා අර තාත්තා තමන්ගේ පුතා මෙසේ ඇසුවා කියලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. යහපතට දොරවල් කීයද? එතකොට බුදුරජාණන් වහන්සේ ගාථාවකින් යහපතේ දොරවල් ටික කිව්වා. ඒ දොරවල් ටික එදා සිරිසම්බුදු මුව මණ්ඩලින් විවර වෙච්ච නිසා පින්වතුනි අද ලෝකයට තියෙනවා යහපතට මෙන්න මේවා තමයි දොරවල් කියලා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 7ක වගේ කෙනෙක් එතනින් එහාට ජීවිතේ ගොඩනගා ගනිද්දී යහපතේ දොරටු ඔක්කොම එයාට අරගන්න පුළුවන්. මේ කරුණු කාරණා ඉගෙන ගන්නකොට ටිකක් වයෝවෘද්ධ කෙනෙකුට සමහර දොරවල් අරගන්න පුළුවන් කමක් නැහැ. සමහර දොරවල් වැහිලම ගිහිල්ලා. නමුත් පුංචි දරුවෙකුට යහපතේ සියලු දොරටු අරගන්න පුළුවන්. මොනවද පින්වතුනි මේ යහපතේ දොරවල්? ඒ යහපතේ දොර කියන එකේ අදහස තේරුම් ගන්නට ඒ දොර ඇරියොත් එහෙම ඒ දොරෙන් එහා තියෙන්නේ මොකද්ද? යහපතමයි. යහපත කියන එකට ප්‍රවිෂ්ඨ වෙන්න මේවා තමයි දොරවල්. නිරෝගීකම උතුම්ම ලාභය බව දැන එයට කැමති විය යුත්තේ. ඒ තමයි පළවෙනි දොර. නිරෝගීකම. ජීවිතයකට නිරෝගීකමක් තියනවාද? ජීවිතේ නිරෝගීකම රැකගන්නවාද? ඒක තමයි යහපතේ පළවෙනි දොර. දැන් බලන්න මම ඒකයි කිව්වේ සමහර දොරවල් අපි වයසට ගිහිල්ලා නම් මේ බණපදේ අහන්නේ අපිට දැම්ම වැහිලා. දැන් ආයේ ඉතින් අපිට නිරෝගීකමක් උපදිනවා කියලා එකක් කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නමුත් මේ පුංචි දරුවන්ට නිරෝගීකම කියන දොර අරගන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව උදෙසා ආදරණීය අම්මලා ආදරණීය තාත්තලා දරුවන්ට හැමතිස්සෙම උදව් කරන්න ඕනේ. නිරෝගීකම කියන දොර හැමතිස්සෙම විවර කරලා යාට තියාගන්න. ඒක පළවෙනි දොර. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා දෙවනි දොරටුව සිල්වත් බව ඇති කරගෙන ගුණයෙන් වැඩි යුතුයමන්ගෙන් වදන්ද දත යුත්තේ. එතන තියෙනවා දොරවල් දෙකක්. දෙවෙනි දොර තමයි සීලය.
සීලවන්තයෙක් වීම. සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තා කියලා කියන්නේ එයා අරගත්තා දොරක් යහපතට. තමන්ගේ ජීවිතේ සිල්වත් කරගන්න ඕන, සීලවන්ත කෙනෙක් වෙන්න ඕන කියලා කල්පනා කරපු ගමන් ඇරෙනවා යහපතේ දොර. ඊළඟ දොර ගොඩාක් වැදගත්. ගුණවත් උත්තමයන්ගේ වදන් නිතර ඇසීම. ගුණවතුන් ඇසුරු කිරීම. ගුණවතුන්ට කීකරු වීම. දැන් ගුණවතුන් ඇසුරු කරනවා කියන එකේ අදහස මොකද්ද? කීකරුකම. ආන්නේ කීකරුකම ජීවිතයකට තියෙන යහපතේ දොරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි දොර. සිත සලසන බොහෝ දේ ගැන කරුණු අසාගෙන දහමේ හැසිරිය යුත්තේ. සිත සලසන ගොඩාක් කරුණු කාරණා අහගන්න ඕන. අර ගුණවන්තය ඇසුරු කරන්නේ ඒකටනේ. තමන්ගේ ජීවිතයට සිත සලසන කාරණා එකින් එක ගොඩාක් අහගන්නවා. ගුණවන්තයෙක් ඇසුරු කරොත් ඔය ටික ඔක්කොම ලැබෙනවා. ඒක තමයි එයා අරගන්න හතරවෙනි දොර. ඊළඟ එක තමයි දහමේ හැසිරීම. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ යහපතට අරගන්න තියෙන පස්වෙනි දොර. අවසාන දොර ගැන බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය ඇති බව යන මේ දියුණුව වෙත දොරටු 6කී ඇත්තේ. වීරියවන්තෙක් වීම. වීරියවන්තයෙක් හෝ වීරියවන්තියක් වීම දියුණුවට අරගන්නා 6වෙනි දොරයි. මේ දොරවල් 6 තියෙනවා නම් පින්වතුනි ඒ ජීවිතේ යහපත කරා යනවාමයි. මේක කාගේ වචනයක්ද? ලෞතුරා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ වචනයක්, බුදු කෙනෙකුගේ වචනයක් වෙනස් වෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ ජීවිතවල මෙන්න මේ දොරවල් 6 ඇරලා දෙන්න ආදරණීය අම්මලා, ආදරණීය තාත්තලා පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. මගේ දොරවල් එකින් එක විස්තර කරලා දෙනවා. නිරෝගීකම කියලා කියන්නේ පින්වතුනේ ජීවිතයකට තියෙන ගොඩාක් වැදගත් එකක්. නිරෝගීකම ජීවිතයක නැතුව ගියොත් එහෙම ඒ නිරෝගීකම නැතිවීම කියන කාරණේ නිසා එයාගේ සියලු යහපත අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ හැසිරෙන්න සුදුසු කාල දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ධර්මයේ හැසිරීම පිණිස තියෙන ප්‍රධාන සුදුසුකමක් නිරෝගී සම්පත්තිය. නිරෝගී කෙනෙක් වෙන්න ඕන. ලෙඩ රෝග ගොඩාක් අස්සේ හිර වෙලා එයාගේ කය හරියට පවත්ව ගන්න බැරි නම් එයා කොහොමද ධර්මයක හැසිරෙන්නේ නේ? ප්‍රධානතම කාරණාවක් නිරෝගීකම. ඔය නිරෝගීකම ගැන බුදුරජාණන් වහන්සේ හරියට කැමති වුණානේ. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ මුල් කාලේ පින්වතුනේ ශික්ෂාපද පැනවීමක් තිබුණේ නෑ දානෙ වැළඳීම සම්බන්ධයෙන්. මේ බුද්ධ ශාසනයේ මුල්ම කාලේ දානෙ වැළඳීම සම්බන්ධයෙන් සිල් තිබිලා නෑ. ඒතකොට භික්ෂුන් වහන්සේලා උදේත් වළඳනවා, දවල්ටත් වළඳනවා, සාමාන්‍ය රැත් 7-8 වෙනකම් පිණ්ඩපාතේ වඩිනවා කියනවා. එහෙම කාලයක් තිබිලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේට තේරුණා භික්ෂුන්ට ලෙඩ වැඩි. ඒ භික්ෂුන් වහන්සේලා වේල් 3ේම වළඳනවා මිනිස්සු තරම් වැඩප්පලක් කරන්නේ නෑනේ. එතකොට භික්ෂුන් වහන්සේලාට ලෙඩ එන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ රාත්‍රී වේල නැවැත්තුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි රැයට පිණ්ඩපාතේ වඩින්න එපා කිව්වා. රැයට පිණ්ඩපාතේ නොවැඩීම පිණිස සිල්පද පැනෙව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා කාලයක් ආයේ පිණ්ඩපාතේ වඩින්න පටන්ගෙන තියෙනවා උදේ කාලේ හවසයි. ආයෙ ලෙඩ වැඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආයෙ හවස පිණ්ඩපාතේ වඩින්නත් ඕනේ. ඉර අවරට යන්න කලින් දානේ වළඳන කටයුතු ඔක්කොම ඉවර කරගන්න. ඉතින් ඒක තමයි දැන් අද වෙනකන් පැවතීගෙන ඉන්නේ. ඒ පැවැත්ම තුල ලෙඩ අඩු ශරීර ලැබෙනවා. ඒ කාලේ පසේනදී කෝසල මහා රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා කියනවා. නිතර ආපු රජ කෙනෙක්නේ. බැහැ දකින්න එනකොට පින්වතුනේ ওই කාලේ රජුරුවෝ මේ හාල් නැලියක විතර බත් කනවා කියනවා. සෑහෙන්න කාලා තියෙනවා. කාලා දවල්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපුවම රජුරවන්ට
භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා ඇස්පිය වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දහම් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නිදි කිරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවවාද කළානේ මහරජේ කෙනෙක් ආහාර අරගන්නකොට ආහාර පාලනය කරන්න ඕන. සීමාව දැනගෙන කෑම ගන්න ඕන. සීමාව දැනගෙන කෑම ගන්න පුරුදු වුණොත් එහෙම මහරජය ඇඟටත් ඒක පහසුයි. නිරෝගීකමත් රැකෙනවා දීර්ඝායුෂත් ලැබෙනවා. රජුරෝක හිතට ගත්තා. හිතට අරගෙන ඕක පුරුදු කරන්න පටන් ගත්තා. පුරුදු කරගෙන දැන් කාලයක් ගත වෙනකොට ඕකට යන්න ඇති ඉතින් මාසයක් හමාරයි. ඒ මාසේ හමාරේ ගත වුණාම රජ්ජුරුවන්ට දවසක් විවේකෙන් ඉන්නකොට ඇඟේ සැහැල්ලුව දැනුණා. අර මහා විශාලට තිබ්බ ඇඟ බැස්සා. ඇඟ බැහැලා පහසුවක් ආවා. එතකොට රජ්ජුරුව ඒ කාලේ මිනිස්සු නම් හරි පුදුම සහගතයි. රජ්ජුරුවන්ට මේ ශරීර පහසුව දැනෙනකොට පින්වතුනි මතක් වුණානේ බුදුරජාණන් වහන්සේව. කෙලෙහිගුණේනේ. තමන්ට මේ සුවය දුන්නේ කවුද කියලා එකපාර මතක් වුණා. මතක් වෙලා රජ්ජුරුවෝ තමන්ගේ රජවාසලේ ඉඳලා සවැත් නුවර දෙව්රම් මෙහෙර පැත්තට වැන්දා කියනවා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ අපිට පරලොවින් විතරක් නෙවෙයි මෙලොවින්ද සංග්‍රහ කරන්නේය කියලා හරි සන්තෝෂෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒ නිසා ජීවිතයක නිරෝගී භාවය කියන එක පුංචි සංදියේ ඉඳලම දරුවෙක් තමන්ගේ ජීවිතේ පුරුදු කරගත යුතු එකක්. පින්වතුන්ලාත් තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් පින්වතුන්ගේ නිරෝගීකම කියන එක රකින්න ඕන. විශේෂයෙන් මා කල්පනා කරලා තියෙන දෙයක් මේ කාලවකවානුව මේ මනුස්ස ජීවිතය අපට ලැබිච්ච කාලවකවානුව අපි අපේ නිරෝගීකම ගැන ගොඩාක් හිතන්න ඕන කාලය. ශරීර ලෙඩ වෙනවා කියලා දැනගන්න ඕන. නමුත් ලෙඩ වෙන කය වුණත් පුළුවන් තරම් නිරෝගීව රැක ගන්න ඕන. ඇයි හේතුව පින්වතුනි මේ මනුස්ස ජීවිතේ වටිනවා. සාමාන්‍යයෙන් කොහොමද මනුස්ස ජීවිතේ වටිනවා සුගතියක් නිසා. නමුත් මේ මනුස්ස ජීවිතේ අනිත් මනුස්ස ජීවිතවලට සාපේක්ෂව ගොඩක් වටිනවා. හේතුව මේ ජීවිතේ අපිට ෂණ සම්පත්තිය ලැබුණා. ලෞතුරා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කතා කරන කාලෙක අපිට මිනිස්සු වෙන්න ලැබුණා. ඒ ජීවිතේ දුර්ලභයි. ඒ දුර්ලභ ජීවිතේ යම් තප්පරයක් වටිනවා. මේ ජීවිතය තුළ පවතින තප්පරයක් පවා වටිනවා. ඔබ හිතන්න පින්වතුනි දැන් අපි මේ බණපද අහගෙන අපි නොයෙක් කටයුතු කර කර තප්පරෙන් තප්පරේ ගෙවන්නේ නැද්ද? ගෙවන තප්පරය ආයේ අපිට මොනවා කරලවත් ගන්න පුළුවන්ද? බෑ. ඒක ඉවරයි. ගෙවි යන තප්පර අහිමි වෙනවාමයි. ගෙවි යන හෝරා අහිමි වෙනවාමයි. ගෙවි යන දින අහිමි වෙනවාමයි. යලි ලැබීමක් නැහැ. ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතය ගත කරනකොට වටිනාකම දන්නවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන එක නිරෝගීකම. ඉතින් ඒක තමයි පළවෙනි යහපත. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඊටාම වටිනා යහපත් දොර තමයි සීලය. සීලය කියන එක ජීවිතේක ගොඩාක් වැදගත්. සීලය කියලා කියන්නේ ප්‍රතිපත්තිය. සිල්වතා කියලා කියන්නේ ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඉතා කුඩා වයසේ ඉඳලාම ප්‍රතිපත්ති ගරුක බවක් ජීවිතේක හටගන්නවා කියලා කියන්නේ ඒ ජීවිතේ යහපත කරා යන ජීවිතයක් වෙනවා. සීලය අරගන්නකොට අපි මේ ගොඩාක් බෞද්ධයයි කියා ගන්න අයට පවා අමතක වෙච්ච සීලයක් තියෙනවා. ඒ සීලය අමතක කරලා තමයි ගොඩාක් අය සීලය ගැන කතා කරන්නේ. සීලය පින්වතුනි ආරම්භ වෙන්නේ සරණ සීලයෙන්. මොකද්ද පළවෙනි සීලය? සරණ සීල. සරණ සීලය කියලා කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම සරණ සීලයයි. සරණ සීලය කියලා කියන්නේ ගොඩාක් ආනුභාව සම්පන්න එකක්. සරණ සීලයට යමෙක් පැමිණි ගමන් එයාට කියනවා උපාසක උපාසිකා කියලා. එච්චර බලවත්.
ඔබ හිතන්න මේ සංසාර ගමනේ අපි එනකොට අපි මහා මුදලාලිලා වෙලා ඉන්න ඇති. ප්‍රසිද්ධ නළු නිලියෝ වෙලා අපි ඉන්න ඇති. හොඳ කාය බල ශක්තිය තියෙන යෝධයෝ වගේ අපි ඉන්න ඇති. අපිට ගොඩාක් දේවල් පිංගුතුන්ගේ ලැබිලා තියෙනවා මේ සංසාරේ. හැබැයි මා හිතන්නේ නෑ. මේ සසර ගමනේ අපට ලේසියෙන් උපාසකෙක්, උපාසිකාවක්, භික්ෂුවක්, භික්ෂුණියක් වෙන්න ලැබෙනවා කියලා. ඒකට හේතුව බුද්ධ භවයේ කප්ප සතේහි දුර්ලභෝ. සංසාර ගමන කොතෙක් දීර්ඝ වූවත් බුදුවරු ඒ සසරේ පහළවන්නේ කල්ප 100කටත් ඉතා දුර්ලභයි. කල්ප 100කටත් දුර්ලභව බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙකට ඇවිල්ලා තෙරුවන් සරණත් අඳුනගෙන තෙරුවන් සරණ යන්න ලැබෙනවා කියලා කියන්නේ ගොඩාක් දුර්ලභ එකක්. ඒක තමයි ජීවිතේක පළවෙනි සීලය. ඒ පළවෙනි සීලයට එන්නේ නැතුව අනිත් සීල එකක්වත් ජීවිතේ පිහිටන්නේ. සරණ සීලයට පස්සේ තමයි පින්වතුනි අනිත් ඔක්කොම සීල තියෙන්නේ. ඒ නිසා තමයි අතීතයේ අපේ මුතුන් මිත්තෝ සිල්පද සමාදන් වෙලා ඒ සීලය තුල සත්‍යක්‍රියා කර කර සරණ ගැන කිව්වේ. පින්වතුන් අහලා තියෙනවා මේවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. එහෙම නේද ඉස්සර කිව්වේ. මට බුදුරජාණන් වහන්සේගේ සරණ තමයි උතුම්ම සරණ, වෙනත් සරණක් මට නැහැ. ඒතේන සච්ච වජ්ජේන, ඒක සත්‍ය වචනයක්. සොත්ති මේ හෝතු සබ්බදා, ඒ තුලින් මගේ ජීවිතයට සැප වේවා. දැන් අපි අද ගොඩාක් කියන්නේ මේ සොත්ති තේ කියලානේ. තේ කියලා කියන්නේ අනුන්ට. ඒ කාලේ හරියට පාවිච්චි කරලා තියෙනවා මේ මට සෙත් වේවා කියලා. මට බුදුරජාන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැහැ. බුදුරජාන් වහන්සේගේ සරණමයි මගේ උතුම්ම සරණ කියලා සත්‍යක්‍රියා කර කර තමයි ඒ කාලේ සරණ ගිහින් තියෙන්නේ. ඉතින් අදත් අපිට එහෙම සරණ යන්න පෞරුෂයක් තියෙන්න ඕන. මං හිතනවා මේ දරු පැටව් ඒකට වාසනාවන්තයි කියලා. මොකද පිංගතුල්ලා මේ දුවගේ අවුරුදු 4 යෙදෙනකොටම පිංගතුල්ලා කල්පනා කරනවා දුව වෙනුවෙන් ධර්ම දානයක් කරන්න ඕන කියලා. මේව පිංගතුනේ අතීතයේ තිබ්බේව නෙවෙයි. මේව මේ දැන් කල්යාණ මිත්‍ර ඇසුරක් නිසා ඉස්මතු වෙනව නේද? එතකොට මේ දරුවන්ට ඒ වාසනාව තියෙනවා. ඒ නිසා පිංගතුල්ලා පුංචි සංදියේ ඉඳලා මේ දරුවන්ට බුදුරජාන් වහන්සේගේ සරණේ තියෙන වටිනාකම හොඳට කියලා දෙන්න. දහම් සරණේ වටිනාකම හොඳට කියලා දෙන්න. සංඝ සරණේ වටිනාකම හොඳට කියලා දෙන්න. බුදුරජාන් වහන්සේ මූලික කරගත්ත ධර්මයේ සංඝයා මූලික කරගත්ත ජීවිතයකට හුරු කරවන්න. මම ඒකේ වටිනාකම ඔබට කියන්න. පින්වතුනි, ඔය දැදුරු ඔය පැත්තට වෙන්න, දැදුරු ඔය තාවුල්ලට වෙන්න එක ගම්මානක මේ ලංකාවේ සිද්ධියක් වුණා. දැදුරුවේ තාවුල්ලට වෙන්න කියලා කියන්නේ එක්ක ඔය අනුරාධපුරේ ඔය මහව පැත්තට වගේ වෙන්න. එහෙම නැත්නම් ඔය කුරුණෑගල පැත්තට වෙන්නනේ. ඔක වෙන්නේ නැත්තේ දැදුරුවේ යන්නේ ඔය හරහානේ. මේ දැදුරුවේ කෙළවරට වෙන්න පොඩි ගෙයක් තිබුණා දුප්පත් මිනිස්සු ටික. ඒ ගෙදර හිටියා තෙරුවන් සරණ ගියපු තරුණ අම්මා කෙනෙකුයි තෙරුවන් සරණ ගියපු තරුණ තාත්තා කෙනෙකුයි. මේ අයට දරු පැටියෙක් උපන්නා. මේ පුංචි දරුවට තේරෙන වයසේදීම අම්මා මේ දරුවට ලස්සන පාඩමක් කියලා දුන්නා. ඔළුව අත ගගා කියනවා ලස්සන මල් පෙන්නලා, පුතේ අර ගස්වල ලස්සනට මල් පිපෙන්නේ ඇයි? ඒ මල් කාටද? එතකොට අර පුතා අහනවා අම්මේ කාටද? පුතේ ගස්වල ඔය ලස්සනට මල් පිපෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඔය මල් බුදුරජාණන් වහන්සේටයි. ඔය වගේ මලක් දැක්කොත් මගේ පුතා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕන කියලා මේ අම්මා උගන්වනවා. දැන් මේ අම්මගේ තිබුණු සරණනේ. ඒක අර පුතාට දුන්නා. දවසක් මේ දරුවා දැදුරුවේ තමන්ගේ යාළුවෝ ටිකක් එක්ක සෙල්ලම් කරනවා. ඒ වෙනකොට අවුරුදු 7යි 8යි. මෙයාගේ සෙල්ලම. මෙයා සෙල්ලම් කර කර ඉන්නකොට මෙයාට දකින්න ලැබුණා අයිනකට වෙන්න තිබුණා නිල් කටරුළු වැලක්, ඒකේ මල් පිපිලා. ඒ මල් දැක්ක ගමන් මේ දරුවගේ හිතේ වැඩ කරනවා මොකක්ද අම්මගේ අවවාදේ. ගස්වල ලස්සනට මල් පිපෙන්නේ බුදුරජාන් වහන්සේට පූජා කරන්නයි. මෙයා තමන්ගේ යාළුවෝ ටිකට කිව්වා ආන් ගහේ ලස්සනට මල් පිපිලා
ඔය මල් පිපෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමුද කියලා ඇහුවා. යාළුවෝ ටික එකතු වෙලා මල් කැඩුවා. කඩලා දැන් මේගොල්ලෝ යන්න ඕන ගෙදර මල් පූජා කරන්න නම්. එතන හිටපු යාළුවෙක් කිව්වා දැන් ගෙදර ගියොත් එහෙම ආය අම්මලා සෙල්ලම් කරන්න එන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙහි ඉඳලම පූජා කරමුද? එතකොට මේ පොඩි පුතා යාළුවන්ට කියනවා හරි එහෙනම් අපි මල් පූජා කරන්න සෑයක් හදමු. අර දැදුරුවේ වැලි වලින් පිංගුතුනේ පුංචි ළමයි එයාලට තේරෙන විදිහට වැලි සෑයක් හැදුවා. වැලි සෑය මලෙන් සැරසුවා. ජීවිතය කියන්නේ පුදුම එකක්. අර පුංචි දරු පැටියා එච්චර හොඳ අම්මා තාත්තා දෙන්නෙක් ගාවට ආවට එයා අරන් ගිහලා තිබුණේ පොඩි ආයුෂක්. එයා එදාම රෑ මිය යනවා. එදා රාත්‍රී හදිසියෙම ගිලන් එළි වෙන්න කලින් මේ දරුවා මිය පරලෝ යනවා. පින්වතුන්ලා දන්නවද ඒ දරු පැටියා මරණින් මත්තේ කොහෙද ගියේ කියලා? ඒ දරු පැටියා පින්වතුනේ තුසිත දෙව් භවනේ මහා දේව පුත්‍රයෙක් කියලා උපන්නා. අද අපි මේ බණපද කියනකොටත් තුසිත දෙවියන් අතර ඉපතු වෙලා දේවානුභාවයෙන් බැබලි බැබලි ඉන්නවා. එතකොට බලන්න අර අම්මා කියා දීපු පාඩම ඒ දරුවට කොච්චර යහපතක් උදා කළාද? අම්මා තමයි ඒ දරුවාට යහපතට දොර ඇරලා දුන්නේ. අම්මා දුන්නා සරණ සීලය. ඒ නිසා සරණ සීලය කියලා කියන එක ප්‍රධාන එකක්. සිල් ගැන කතා කරන කවුරුත් ලේසියෙන් කතා කරන්නේ නැති එකක් සරණ සීලය. නිසා හොඳට හිතවලට ඇතුල් කරගන්න මේ කියන කාරණේ ජීවිතේ ප්‍රධානම එකක් පිංගුතුනේ සරණ සීලය. සරණ සීලය පිහිටියාට පස්සේ තියෙනවා පංච සීලය. ඊට පස්සේ අට සීලය. ඊට පස්සේ බ්‍රහ්මචාරී සීලය. මෙන්න මේ උතුම් සිල්පද. මේ සිල්පදවල රක්ෂා වෙලා කෙනෙක් තමන්ගේ ජීවිතේ ගත කරනවා නම් ඒ ගත කරන ජීවිතේ හරියට මෙන්න මේ වගේ මොහොතක් පාසා තමන්ගේ ජීවිතයට අඛණ්ඩව ධනය ගලන ජීවිතයක් වගේ. අපි යම්කිසි මුදල් ආයෝජනයක් කරොත් එහෙම ඒ මුදල් ආයෝජනය කළාට පස්සේ අපි කටයුතු කරන්න අපිට එක දිගට මුදල් ගලන්න පටන් ගන්නවනේ. ආන් ඒ වගේ මුදල් ගලනවා වගේ එකක් පින්වතුනේ සිල්වත් වීම. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගෙන් දෙවි කෙනෙක් එක දවසක් අහනවනේ ස්වාමීනි කිංසු යාව ජරා සාදු නාකි වෙලා බැරි ගැහිලා ඔත්පල වෙන කල්ම මේ ජීවිතේ පුරුදු කරන්න හොඳ දේ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ ඍජුවම වදාලා සීලං යාව ජරා සාදු නාකි වෙනකල් බැරි ගැහෙනකල් ඔත්පල වෙනකල්ම සීලයයි පුරුදු කළ යුත්තේ. සීලය පුරුදු කළොත් එහෙම සිල්වත්ව ගත කරන ජීවිතේ කාලේ වැඩි වෙන්න එයාගේ පින වැඩි. සාමාන්‍ය පින්වතුනේ ජීවිතේ දිරණ එක නවත්තන්න බෑ. අපේ ජීවිත අපි හැමෝගෙම ජීවිත මේ නිමේෂේ පවා දිරණ පැත්තට යමින් ඉන්නවනේ. අපි දිරනවා. දිරණ එක නවත්තන්න බෑ. දිරණ ජීවිතේට නොදිරණ එකක් හේතු කරගන්න පුළුවන්. දිරණ ජීවිතයට හේතු කරගන්න නොදිරණ දේ මොකද්ද? සීලය. බුදුරජාන් වහන්සේ වදාලා දිරණ ජීවිතයට නොදිරණ සීලයයි වටින්නේ. සීලය කියන එක දිරන්නේ. සීලය එන්න එන්න වැඩෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයට අරගන්න ඕන දෙවනි යහපත් දොරටුව සීලය. ඒ සීලය ආරම්භ වෙන්නේ සරණ සීලයෙන්. සරණ සීලයට පස්සේ පංච සීලය, පෝය උපෝසත සීලය, බ්‍රහ්මචාරී සීලය, ඊළඟට මේ චූටි දරුවෝ පුංචි කාලේ ඉඳලා රකින්න බඹසර ඒ අයගේ ජීවිතේ ගොඩාක් කල් සුරකින්නකොට ඒ අයට හැදෙනවා කුමර බඹසර, කුමරි බඹසර කියන ඉතාම ලස්සන සීල. එතකොට මේ පොඩි වයසේ දරුවන්ව මේ පින්වතුන්ලා පෝයට සිල් සමාදන් කරවලා ඒ වතපිළිවෙතේ පුරුදු කරනවා නම් මෙයාලගේ ජීවිතේ බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙනකොටම පිහිටන්නේ කුමරි බඹසර, කුමර බඹසර. ඒක පින්වතුනේ අපේ බඹසරට වඩා ගොඩක් උසස් බඹසර. ඒක නොකිලිටි බඹසර, කිසිම විදිහකින් කිලුටක් වෙලා නැති එක. ඒ නිසා අම්මා තාත්තා දෙන්නෙක් දරුවෙක්ව සීලේ හික්මවනවා කියලා කියන්නේ ඒ දරුවගේ ජීවිතයට විශාල ආශිර්වාදයක්, යහපතට දොරක් විවර කරනවා.
ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළේ කුමක්ද දොරටුව? ගුණයෙන් වැඩි උතුමන්ගේ වදන් කීකරුව ඇසීම කීකරුකම. තමන්ට වඩා ගුණයෙන් වැඩි උත්තමයෝ ඇසුරු කරනකොට කීකරුව කටයුතු කිරීම. වචනයට අවනත වීම. මේ කීකරුකම කියන එක එන්න සමාජ තලයෙන් දුරස් වෙමින් තියෙනවා. කීකරුකම කියන එක දැන් නිකන් සමාජයට උවමනා නැති දෙයක් වගේ සමාජ මිනිස්සු කතාවෙන් අරන් තියෙනවා. සමහරට සමාජයේ පිළිගත් චරිත කීකරුකම කියන එක හැල්ලු කරලා කතා කරනවා. මේ පරිහානිය. මේ පරිහානි මුකයට මේ බණපදේ අහන දෙමව්පියෝ තමන්ගේ දරුවන් ඇද දාන්න එපා. දෙමව්පියෝ පාඩමක් උගන්වන්න මේ දරුවන්ට චූටි කාලේ ඉඳලම කීකරුකම තමයි පුතේ වටින්නේ. අම්මට තාත්තට කීකරු වෙන්න ඕන. අකුරු උගන්වන ගුරු මෑණිවරු ගුරු පියවරුන්ට කීකරු වෙන්න ඕනේ. ගුණවතුන් වහන්සේලාට සිල්වතුන් වහන්සේලාට කීකරු වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ වචනට කීකරු වෙන්න ඕනේ. කීකරුකම උතුම් දෙයක් කියලා මේ පුංචි අයගේ ඔළුවලට පුංචි වයසේදීම අම්මා තාත්තා දෙන්නෙක් ආදරය කරන පිරිසක් මේ පින්වතුන්ලා ආදරය කරන ඥාතීන් මේ සියලු දෙනා ඇතුල් කරන්න ඕන. ඒ ඇතුල් කිරීම ගියොත් එහෙම මේ දරුවෝ තමන්ගේ යහපතේ දොර හැමදාම විවර කරගෙන ඉඳීවි. අපිට බෑනේ පින්වතුන්නේ ලෝකයක්ම හදන්න. ලෝකයක්ම හදන්න අපිට බැරි වුණාට අපිට පුළුවන් අපි ආදරය කරන කීප දෙනාව පොඩ්ඩක් රැකගන්න උත්සාහ කරන්නනේ. ඒ නිසා මේ වගේ කාලවකවානු වල අපි සමහරවිට දහම්පදයක් කියලා මේ කරන උත්සාහය දහම්පදයේ ඇහෙන අයගෙමුත් ඉතා සුළු පිරිසයි අරගන්නේ. එස පින්වතුන්ලා තමන්ගේ ජීවිතයට මේක හොඳට ගලප ගන්න. ගලපාගෙන තමා උදෙසාත් මේ දොරටු අරගන්න, තමන්ගේ දරුවන් උදෙසාත් මේ දොර විවර කරලා දෙන්න. ඊළඟ දේ තමයි බොහෝ කොට බණ ඇසීම. බොහෝ කොට බණ ඇසීම කියලා කියන්නේ යහපත පිණිස පවතින දොරටුවකි. ගොඩාක් බණ අහන්න ඕන. බණ ඇසීම කියන එක ඇති කියලා නවත්තන එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේගේ ළඟට එක අවස්ථාවක ආනුභාව සම්පන්න දේව පුත්‍රයෙක් ආවා. ඒ දේව පුත්‍රයා ඇතරම් පින්වතුනි බ්‍රහ්මකායික දෙවි කෙනෙක්. ඒ කිව්වේ බ්‍රහ්ම රාජයෙක්. මේ බ්‍රහ්ම රාජයා ආවේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා. පින්වතුන්ලා අහලා තියෙනව නේද අවිහ බ්‍රහ්ම ලෝකේ. අපි ඔය ධම්සක් පැවතුම් සූත්‍රයේ සජ්ජහායනා කරනකොට ඒ සූත්‍රයේ අන්තිම වෙනකොට වගේ කියන්නේ අවිහානං දේවානං සද්දං සුත්වා කියලා. අවිහ කියන දෙවිවරුන්ගේ ඒ දිව්‍ය ලෝකය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක්. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ පින්වතුනි අනාගාමී අය විතරක් වාසය කරන බ්‍රහ්ම ලෝක. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කියලා සුද්ධාවාස පහක් තියෙනවා. ඒකේ අවිය බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමයි මේ බ්‍රහ්ම රාජයා එන්නේ. ඇවිල්ලා මේ බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සවැන්නුවර දෙවුරන් වෙහෙරේ. මෙහෙම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා හිට ගන්න ලැහැත්ති වුණා. හිට ගන්න ලැහැත්ති වුණාට මේ බ්‍රහ්මයාට දැන් හිට ගන්න බෑ. මෙයා පොළවේ ගිලෙනවා. මොකද මෙයාගේ තියෙන සියුම් ශරීරය. බුදුරජාණන් වහන්සේ එතකොට වදාලා හා බ්‍රහ්ම රාජේ ගොරෝසු කයක් මවා ගන්න ගොරෝසු කයක් කිව්වා. එතකොට තමයි මෙයාට මතක් වුණේ මම මේ ඉන්නේ බ්‍රහ්ම ලෝකේ නෙවෙයි මනුස්ස ලෝකේ කියලා. තමන්ගේ ශරීරේ ගොරෝසු කයකට මාරු කළා. ඇයි පින්වතුනි එහෙම වුනේ? මෙච්චර ඉහර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු කෙනෙකුට සිහියක් පතක් නැතුව ගියාද? නෑ ඒ ගෞරවේ. බුදුරජාන් වහන්සේ කෙරෙහි තිබුණු බලවත් ගෞරවේ. බුදුරජාන් වහන්සේ ගැන තිබුණු බලවත් ප්‍රේමය. ඒ නිසා මේ දෙවියට භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් තමන් ඉන්නේ කොතනද කියලා අමතක වුණා. බුදුරජාන් වහන්සේට මහා ගෞරවයෙන් වන්දනා කරලා මේ දේව පුත්‍රයා කියනවා ස්වාමීනි මං මිය පරලෝ යනකොට ස්වාමීනි මට කාරණා 3ක් තෘප්තිමත් කරගන්න බැරුව ගියා. මං ස්වාමීනි අතෘප්තිමත්ව මැරුවේ කාරණා 3ක අතෘප්තිමත්ව. කරුණු 3ක අතෘප්තිමත්ව මැරිලා එයා දැන් කොහෙද ඉන්නේ? ඉහළ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක අනාගාමී වෙලා.
මේ ලෝකේ මිනිස්සු හැමෝම වගේ මැරෙන්නේ පින්වතුනි අතෘප්තිමත්ව. මිනිස්සු හම්බ කරගත්ත ධනය සම්බන්ධයෙන් තෘප්තියක් නැහැ. හදාගත්ත ගේ සම්බන්ධයෙන් තෘප්තියක් නැහැ. තමන්ගේ ඥාති සමූහයා සම්බන්ධයෙන් තෘප්තියක් නැහැ. තමන් ජීවිතේ ගොඩනගාගත්ත විදිහ සම්බන්ධයෙන් තෘප්තියක් නැහැ. අතෘප්තිමත්ව මැරෙනවා. ඉඩකඩම් ගැන අතෘප්තිමත්ව මැරෙන මිනිස්සු මැරිලා ටික දවසකට පස්සේ බහිරවය වෙලා අර ඉඩමට එනවා. ගෙවල් දොරවල් ගැන අතෘප්තිමත්ව මැරිච්ච මිනිස්සු මැරිලා ටික දවසකට පස්සේ මෙන්න ගෙවල් වලට එනවා පෙරේතයෝ භූතයෝ වෙලා. ඊළඟට මේ ස්ත්‍රී පුරුෂයෝ ගැන අතෘප්තිමත්ව මැරෙන මිනිස්සු මෙන්න දිෂ්ටි විදිහට වැහෙන්න ගන්නවා. එතකොට තෘප්තිමත් නොවීමෙන් ගොඩාක් වෙලාවට පාඩුවක්මයි වෙන්නේ නේ. පරලෝ ජීවිතේ සෑහෙන්න වරදිනවා. නමුත් මේ අවිය බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම රාජයා කියනවා එයත් කරුණ තුනක අතෘප්තිමත් වුණා. මොනවද මේ කාරණා තුන? කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට පුද සත්කාර කරලා ඇති කියලා හිතිලා නැහැ. ඒ කාරණේ මං අතෘප්තිමත්. මට තවත් බුදුරජාණන් වහන්සේව දකින්න ඇත්නම් බුදුරජාණන් වහන්සේට තවත් පුදන්ට ඇත්නම් කියලා හිත තියෙද්දීම අනේ ස්වාමීනි මම මැරුණා. ඊළඟට ස්වාමීනි මට කවදාවත් සංඝයාට උපස්ථාන කරලා ඇති කියලා හිතිලා නැහැ. මම සංඝයාට මහා ගෞරවයෙන් උපස්ථාන කර කර ඉද්දි තව උපස්ථාන කරන්න ආසාව ඉද්දිම අනේ මම මැරුණා කිව්වා. අනේ ස්වාමීනි මම මිය පරලෝ යනකොට මට බණ ඇසීම අතෘප්තිමත්වයි තිබුණේ. මට බණ අහලා ඇති කියලා කවදාවත් හිතිලා නැහැ. තවත් බණ අහන්න ඇත්නම් කියලා බණ ඇසීමේ ආසාව තියෙද්දීම මම මිය ගියා. දැන් අවිහ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජේ ආයේ කාම ලෝකයක් පැත්තේ එන්නේ නැතුව ඒ බ්‍රහ්ම ලෝකයේදීම පිරිනුවම් පාන කෙනෙක්. බලන්න මේ අතෘප්තිය. ඒ අතෘප්තිය ඔහුව කොච්චර ඉහළකට අරගෙන ගියාද? ඒ නිසා ධර්මය අහන්න ආසා කරන්න ඕන තමන්ගේ ජීවිතයේ යහපත කැමති කෙනා. ධර්මයේ ගොඩාක් අහන්න මේ හිත ඇතුලේ පිංගුතුනේ ධර්මයේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒක පිංගුතුලට තේරුම් ගන්න පුළුවන්. අපි ওই දේශපාලන මැතිවරණ කාලවකවානුවලදී අපි සෑහෙන්න මැතිවරණ කතා බලන්නේ නැද්ද? මැතිවරණ කතා දේශපාලඥයන්ගේ බොරු අපි අහගෙන ඉන්නවනේ. අපිට එතකොට ඒ කාලේ ඔළුවේ වැඩ කරන්නේ මොනවද? වැඩිපුරම දේශපාලඥයෝ කියපුවා. අසවල්ලු මෙසේ කීවා අසවල්ලු මෙසේ කීවා කියලා අපේ ඔළුවේ වැඩ කරනවානේ. අපි ගත්තොත් එහෙම යම්කිසි කාලවකවානුවක මේ මොනවා හරි විශේෂ මාතෘකාවක් නිතර කතාවට ගෙනෙනකොට අපේ ඔළුවේ ඒවා නෙවෙයිද නිතර වැඩ කරන්නේ. ඒව වැඩ කරන්න ගන්නවා. නවත්තන්න බෑ. කණින් අහන දේ නිතර අහන දේ හිත ඇතුලේ වැඩ කරන එක නවත්තන්න බැරි එකක්. ඒක තමයි මේ ජීවිතේ හැදිලා තියෙන පිළිවෙල. එහෙමනම් තේරුම් ගන්නට කණෙන් නිතර ඇහෙන්නේ බණ නම් ජීවිතේ නිතර වැඩ කරන්නේ මොනවද? ධර්මයේ වැඩ කරන්න ගන්නවා. ධර්ම මානසිකාරේ එන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් ආවත් බණපදයක් මතක් වෙන්න ගන්නවා. තනි වෙච්ච ගමන් අහපු බණපදයක් ඔළුවට එනවා. මේක තමයි නිතර ධර්මයේ ඇසීමේ ආනිසංසය. මේ පුංචි දරුවෝ පුංචි කාලේ ඉඳලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්න පුරුදු වෙනවා නම් ඒ පුරුද්ද දරුවන්ට නිකන් ඉන්නේ. ඒ පුරුද්ද ඇති කළ යුත්තේ පිංගුතුල්ලා. පිංගුතුල්ලා පුංචි කාලේ ඉඳලා අර ඉස්සර ඈත අතීතයේ ආච්චි අම්මලා පුරුදු කරපු ප්‍රතිපදාව ආයෙ පටන් ගන්න. ධම්මපදයේ වගේ පොත් තියාගෙන ඒ ධම්මපදයේ තියෙන ලස්සන කතා දරුවන්ට තේරෙන භාෂාවෙන් තමන්ගේ දූට පුතාට කියලා දෙන්න. පුතේ ඒ කාලේ මෙහෙම එකක් වුණා. එහෙම දරුවාට ලස්සනට කතන්දරයක් විදිහට ඒ කතා කියලා දෙන්න. එයාගේ ඔළුව ඇතුළට අන්නේ කතන්දර දාන්න. එයා පුංචි කාලේ ඉඳලා බණ අහන්න ආසා කළොත් ඒ දරුවාගේ කල්යාණ මිත්‍රයා ඒ දරුවාට යහපත පෙන්වපු කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ ඒ දරුවගේ අම්මයි ඒ දරුවගේ තාත්තයි.
ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනය පවතින කාලෙ පිංගුතුනේ අපි උදෙසාත් මහත් යහපතක් සලස ගන්න පුළුවන්. ඒ වගේම අපි ආදරය කරන සියලු දෙනාටත් මහා යහපතක් දෙන්න පුළුවන්. ඒ යහපත පිංගුතුන්ලා උදා කරන්නට උත්සුක විය යුතුමයි. ඊළඟ දොරටුව තමයි ධර්මයේ හැසිරීම. ඉතින් ධර්මයේ හැසිරීම කියන දොර නම් පිංගුතුනේ තම තමන් අරගන්න ඕන එකක් නේ. ඒක තමන් විවර කරගන්න ඕන එකක්. මේ පුංචි දරුවන්ට අනිත් දොරවල් ටික පිංගුතුන්ලා ඇරලා දුන්නොත් එහෙම ඒ කිව්වේ නිරෝගීකමේ දොර ඇරලා දුන්නොත් ඊළඟට සීලයේ දොර ඇරලා දුන්නොත් කීකරුකම කියන දොර ඇරලා දුන්නොත් ඊළඟට නිතර බණ අහන්නට උනන්දු ඇති කිරීම කියන දොර ඇරලා දුන්නොත් මේ දරුවෝ ඇරගනි ධර්මයේ හැසිරීම කියන දොර. ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ හැසිරීම තුලින් ආනිසංස ලැබේ. අපි අහලා තියෙනවානේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තම් මහන්තං යතා වස්ස කාලේ. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේම රකින්නේය. ඒක හරියට මහා වරුසාවකට තමා ළඟ කුඩයක් තියෙනවා බඳුය. නේසානිසංසෝ ධම්මෝ සුචින්නෝ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන ආනිසංසය නම් එයයි ධර්මයේ හැසිරෙන්නා දුගතියක නම් නොයන්නේය. මේ ආරක්ෂාව. දැන් ඔබ හිතන්න පිංගුතුනේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියෝ විදිහට එහෙම නැත්නම් ආදරණීය ඥාතියෝ විදිහට ඔබ කීයක් දේවල් දරුවන්ගේ ජීවිතයට ලං කරනවද? අපි හිතමු එයාගේ ජීවිතයට අපි ලං කරා කියලා ගොඩාක් ධනයට පුළුවන්ද එයාගේ ජීවිතේ රකින්න? ධනයට බෑ සම්පූර්ණ ජීවිතේ රකින්න. වෙන වත්පොහසත්කම් වලට පුළුවන්ද දරුවෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන් රකින්න? කිසි වත්පොහසත්කමකට බෑ ජීවිතේ රකින්න. තමන් ඇති කරගන්න කිසිම ප්‍රසිද්ධියකට බෑ ජීවිතේ රකින්න. තමන් ඇති කරගන්න වෙන මේ භෞතික යන්තාක් දේවල් ඇද්ද මේ කිසිම එකකට ජීවිතේ රකින්න බෑ. අපි භෞතිකව එකතු කරගන්න ඔක්කොම දාලානේ අපි යන්නේ. කොටින්ම පිංගුතුනේ පුංචි කාලේ ඉඳලා ඉතා ආදරයෙන් ආරක්ෂා කර කර රැකවරණ දීදී බෙහෙත් පිපි බිවි ඊළඟට එන්නත් කර කර මේ කය අපි රකින්නේ නැද්ද? මෙහෙම කය රැක ඉඳලා අපි වයෝ වෘද්ධ වෙනකොට මේ කයට ඔපරේෂන් කීයක් කරනවද? ඒව කර කර ඉඳලා අන්තිමේ මිනිස්සු මැරිලා යන්නේ කය අරගෙනද දාලාද? කයත් දාලා යනවා. කයත් දාලා යනවා නම් අනිත් ඒවා දාලා යෑම ගැන කවර කතාවද? ඒ නිසා මේ එකතු කරගන්න මුකුත් අරගෙන යන්න බෑ. අරගෙන යා නොහැකි දෙයක් අපි අනිත් අයට ගොඩාක් ලං කළා කියලා යට ලොකු රැකවරණයක් ලැබෙන්නේ. හැබැයි ධර්මයේ යම් කෙනෙකුගේ ජීවිතේ ලං වුණොත් එහෙම ඒ ධර්මයට පුළුවන් ධර්මයේ හැසිරෙන කෙනාව රකින්න. ධර්මයේ රකින්නේ ධර්මයේ හැසිරෙන කෙනාවයි. හරියට කුඩේ අත තියෙන කෙනාව කුඩේ රකින්නවා වගේ. කුඩයක් විසින් රකින්නේ කුඩේ අතේ තියාගෙන කුඩේ ඉහළන් ඉන්න කෙනානේ. කුඩේ අකුලලා ගෙදර තියලා තිබ්බොත් එහෙම වැස්සට කුඩේ ඉබේ එන්නේ නැහැ. කුඩේ තමන් ළඟ තියෙන්න ඕනේ. කුඩේ තමන් ළඟ තියෙනවා නම් තමාව රැක ගන්නට ඒ කුඩේට පුළුවන්. එතකොට ඒකේ බොහොම ලස්සන අර්ථයක් තියෙනවා. තමන් කුඩේ රැක්කොත් තමයි කුඩේ තමන්ව රකින්නේ. තමන් කුඩේ අත්හැරියොත් එහෙම කුඩේට පුළුවන් කමක් නැහැ තමාව රකින්න. ආන් ඒ වගේමයි තමන් ධර්මයේ රකින්නකොට ධර්මයේ තමාව රකින්නවා. ඒක තමයි යහපතට තියෙන පස්වෙනි දොර. අවසාන දොර විදිහට බුදුරජාන් වහන්සේ වදාළේ වීරිය. අකුසල් දුරු කිරීමේ වීරිය, කුසල් දියුණු කිරීමේ වීරිය. ඒ වීරියත් පෞද්ගලික එකක්. ඒ වීරිය කියන එකත් තවත් කෙනෙකුට තවත් කෙනෙක් වෙනුවෙන් ඇති කරලා දෙන්න පුළුවන් එක නෙවෙයි. ඒක තමන් තමා උදෙසා ඇති කරගත යුතු එකක්. නමුත් ඒකත් අර වගේමයි. තමන් ආදරය කරන දරුවෙකුට අම්මා තාත්තා දෙන්නෙක් දෙනවා නම් මූලික ආරක්ෂාවල් ටික ඒ මූලික දොරවල් ටික ඇරලා දෙනවා නම් මේ දරුවන්ට වාසනාවක් උදා වෙයි. වීරිය කියන දොරත් විවෘත කර ගන්නට. වීරිය කියන දොර විවෘත කරගත්තොත්
ඒ වීරියවන්තයාට ඒ වීරියවන්තියට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනේ වීරියවන්තයෝමයි දිනුවේ. ඒ නිසා පින්වතුන්ලා හොඳට මෙන්න මේ කාරණා ටික සිතේ දරාගන්න. සිතේ දරාගෙන තමාත් යහපතේ දොරටු ඇරගන්න. ඒ වගේම තමන් ආදරය කරන තමන්ගේ ඥාතීන්ට තමන්ගේ දරුවන්ට විශේෂයෙන් අද සිංගිති දුවකගේ උපන්දිනය නිමිති කරගෙන මේ බණපදය අපි සිදු කළේ. ඒ නිසා විශේෂයෙන් සිංගිති දරුවන්ට අද මේ බණපදයේ ශ්‍රවණය කරපු අම්මල තාත්තල තමන්ගේ දරුවන්ට මේ යහපතේ දොරවල් 6 විවෘත කරලා දෙන්න. මේ බණපදයේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ පුංචි පුතෙක් අරඹයනේ. ඒ පුංචි පුතා නිසා එදා ලෝකයට යහපතේ දොරටු 6 විවෘත වුණා. ඒ තාත්තා මේක හොඳට අහගෙන ගිහිල්ලා ඒක මතක තියාගත්තා. මතක තියාගෙන අර සිංගිති පුතාව මේ හැම දොරකම සමාදන් කළා. ඒ තාත්තා පුංචි කාලේ ඉඳලා හික්මෙව්වා කියනවා මේ පුතාව නිරෝගීකමේ. ඒ දරුවා සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට හොඳ නිරෝගී දරුවෙක්. හොඳට පිරිසිදුවට ඉන්න පිළිවෙලකට ඉන්න නිරෝගී දරුවෙක් වුණා. ඊළඟට ඒ දරුවා පුංචි කාලේ ඉඳලාම සරණ සීලයේ පිහිටලා සිල්පද ආරක්ෂා කරන දරුවෙක් වුණා. ඊළඟට ඒ දරුවා ගුණයෙන් වැඩි ගිය වැඩිහිටි උතුමන්ගේ වචනයට අවනත කීකරු දරුවෙක් බවට පත් වුණා. පුංචි සන්දියේ ඉඳලා මේ දරු පැටියා බොහෝ කොට ධර්මය අහන කෙනෙක් බවට පත් වුණා. ඒ දරුවා ওই විදිහට ජීවිතය ගත කරලා අවුරුදු 16 වගේ වයසට එනකොටම එයා සම්පූර්ණයෙන්ම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. කම්මැලිකම් පසෙකලා වීරියෙන් ධර්මයේ හැසිරිලා තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ ධර්මාවබෝධයෙන් සැනසුණු ශ්‍රාවක පුතෙක් බවට ඒ දරුවා එදා පත් වුණා. එතකොට බලන්න ඊටාම ඵල සහිත වූ අවවාදයක් මේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් අද මේ දහම් පදය මේ විදිහට ලෝකයේම සියලු දෙනාට අහන්ට අවකාශය යෙදුනේ ජූනි මාසේ 25 වෙනි දින 4 වෙනි ජන්මදිනයේ යෙදුනා වූ පින්වත් තෙවුනි යසෝරා නිස්සංක සිඟිති දුවට සෙත් ප්‍රාර්ථනා කරමිනුයි. ඉතින් අපි සිඟිති දුවට විශේෂයෙන් සෙත් පතනවා. මේ දුවට ඒ යහපතේ දොරටු 6ම විවෘත කරගන්නට ලැබේවා. යහපතේ දොරව විවෘත කරගෙන බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙන්න ලැබේවා. මේ දුවට නිදුක් නිරෝග සුව ශාන්තියම වේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. අනාගතේ කරන කියන අධ්‍යාපන කටයුතුත් අනිකුත් සෑම සියලු කටයුතුත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දුවගේ ජීවිතයට යහපත සලසන සත්පුරුෂයෝම ඇසුරට ලැබේවා. කිසි කලකත් දුවගේ ජීවිතයට අසත්පුරුෂ පවිටන්ගේ ඇසුර නොලැබේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් විදිහට මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසන්න රැකවරණ ලබන්ට පින්වත් තෙවුනි යසෝරා නිස්සංක සිඟිති දුවට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වතුනි අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳානෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙව් රජවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප සියලු දෙනාව යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපහට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අප කොයිකාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව
දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා පින්වත් සිල් මෑණියන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. උතුම් වූ පැවති බව අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ද පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා. සාදු සාදු සාදු. ධර්ම දානය සිදු කළා වූ මේ සදහැවත් පින්වතුන්ලගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ ඥාති සමූහයාට අපි පින් අනුමෝදන් කරමු. පින්වතුන්ලා තම තමන්ගේ ඥාතීන් නම් ගොත් වශයෙන්ුත් සිහි කරගෙන ජීවත් වෙලා ඉදි කරපු උපකාර වශයෙන්ුත් සිහි කරගෙන පින් අනුමෝදනා සිදු කරන්න. ඒ සියලු ඥාතීන් මේ උදාර ධර්ම දානමය පින සාදරයෙන් සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව රැස් කළ උතුම් පුණ්‍ය ධර්මය අද ධර්ම දානයන් සිදු කළා වූ පින්වත් මధుර නිශ්ශංක මහත්මයාට ඒ වගේම ප්‍රසාදී රත්නායක මහත්මියට මේ පින්වතුන්ලගේ ආදරණීය දෙමාපියන් වන පින්වත් සංඝදාස නිශ්ශංක පියාණන්ට සුනිල් රත්නායක පියාණන්ට ප්‍රේමාවතී මෑණියන්ට සහ ආර්යවතී මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. තමන්ගේ ජීවිතවල තම තමන් කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරාදී ඒ සෑම සියලු දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා. 4 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් තෙවුනි අසෝරා නිස්සංක දුවටත් ඒ වගේම පවුලේ අනිකුත් සියලු දරුවන්ටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ජීවිතයේ යහපත දකින්ට වාසනාව ලැබෙත්වා. පින්වතුන්ලා කොයි කාටත් තම තමන්ගේ ජීවිතවල පෙනෙන නොපෙනෙන බාධා කරදර දුරු වෙලා සැනසෙල්ලේම පින් කරගෙන සැනසෙල්ලේම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. පින්වතුන්ලගේ ජීවිතවල යම් මේ යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම සඵල වෙත්වා. මේ ධර්ම දානමය පින්කම් කළේ යන්සේද මේ අයුරින්ම පින්වතුන්ලාට තව තවත් සුවසේ පින් දහම් කරගන්නට අවකාශය සැලසෙත්වා. අද ධර්ම දාන සිදු කරපු මේ සුපින්වතුන්ලාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන පවතින අතිශයින්ම දුර්ලභ වූ සමයේ තමාගේ යහපතට දොරටු විවර කරගන්නට ලැබේවා. ඒ වගේම තමන් ආදරය කරන සියලු දෙනාටත් යහපතේ දොරටු විවර කර දෙන්න ලැබේවා. හැම දෙනාට ගෞතම සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය අපට පැහැදිලි කර දෙමින් උතුම් දේශනේ පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම පුණ්‍ය ආනුමෝදනා කරමු. මහා සංඝරත්නයේ නිදුකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් සදහම් දේශනේ පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේට දැන් පරිස්කාර පූජා කරන මොහොත ඔබ නිවසේ සිට මේ උතුම් පරිස්කාර පූජාව අනුමෝදන් වන්නට කියලා අපි සිහිපත් කරනවා. නමෝ බුද්ධාය 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 නමෝ
නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. නිවසේ සිට උතුම් සදහම් දේශනාවන් ශ්‍රද්ධා රූප වයින් ඔස්සේ ශ්‍රවණය කරන ඔබටත් පුළුවන් උතුම් ධර්ම දානමය පින සමග සහසම්බන්ධව විමසන්න 071 232 88 87 දුරකථන අංකයට. නැවතත් සම්ප්‍රසාදිනී උතුම් සදහම් දේශනෙන් මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.